ආයුබෝවන් සුබ උදෑසනක්. සුබ උදෑසනක් කමිල. කෙනෙක් එක්ක අතීතය කියන්න හැබැයි බාර දෙන්න එපා. කෙනෙක් එක්ක වර්තමානය ගෙවන්න ඒත් බාර දෙන්න එපා. කෙනෙක් එක්ක අනාගතය හිතන්න හැබැයි බාර දෙන්න එපා. ඔබේ ජීවිතය ඔබම බාර ගන්න. මේ පිටු අතර. අද ජූලි මාසයේ 23 වෙනිදා බ්‍රහස්පතින්දා රටේ ලෝකයේ සිද්ධ වුණ බොහෝ දේවල් පිළිබඳ තොරතුරු ඔබට කියන්නට අපි සූදානම්ින් ඉන්නේ. ඊට ප්‍රථමයෙන් අපි බලමු අද දවසේ කොහොමද පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ කියලා. Angudu Loka murdered in Bangalore, Ceylon today. රාජ්‍ය සභාව කැඩූ චූදිතීන්ගෙන් වහා ප්‍රකාශ ගන්න නීතිපති වැඩබලන පොලිස්පතිට දන්වයි. අරුණ. රිෂාඩ් බදියුද්දීන් කයිදාවද දේශප්‍රිය තඩක්ක මුඩියාද තිනකරන්. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී වසදී මරලා සතියක් අසාධ්‍ය වී රෝහලේ ඉඳලා ලංකාදීප. California sees record daily cases as global infections top 15 millions, The Guardian. Arrest warrant issued on interdicted Negombo prison officer, Daily Mirror. தேர்தல் சட்டத்தை மீறுவோல் பிரஜா உரிமை இலக்க நேர்டும் தினකරන්. ඔන්න ඔය විදිහටයි අද දවසේ පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්ක මොෂිනී මේ වගේ දෙයක් අහන්නද? කාත් එක්ක හරි රණ්ඩු වෙලා තියෙනවද? අම්මෝ මොකද රණ්ඩු වෙලා නැත්තේ මම? ඔයත් එක්කම කොච්චර රණ්ඩු වෙනවද මම ඔෆිස් එකේදී? මං ඒව ගණන් ගන්නේ නැහැ. නෑ නෑ ඔයා දවසේම මූණෙන් ලඟ ඉනවා ඊට පස්සේ. ඒවා හිතන් ඉන්නේ නෑ 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 ඔයා මූණෙන් ලඟ ඉන්නවා. දැන් ඒත් එක්ක තව දෙයක් අහන්නද? කාත් එක්ක අර අපි කතාවට කියන්නත් ගෑනු අය කෙහෙවලු පටල ගන්නවා කියලා ඒ වගේ කෙහෙවලු පටලගෙන තියෙනවද? නෑ එහෙමනම් නෑ ඒත් ගහගෙන නම් තියෙනවා. දැන් අපි ගහගන්න එක මේ ගුටි ගහගන්න එක සාමාන්‍ය දෙයක්නේ. ඒත් සාමාන්‍ය මේ කොරෝනා ආසාදනය වෙලා ඉන්න ලෙඩ්ඩු ගහගත්තොත් එහෙම කොරෝනා දෙපිටින් යයි ඉතින්. ඒක භයානකයි. දැන් මේ සම්බන්ධයේ පුවතක් අපි දන්නවා ඊයේ දවසේදී වාර්තා වුණා. අද පුවත්පත් කිහිපයකම ප්‍රධාන පුවත් ගොන්නට අයත් එක පුවතක් තමයි මෙන්න මේ පුවත. අද ලංකාදීප මෙන්න මේ විදිහටයි මේ පුවත වාර්තා කරලා තියෙන්නේ. කන්දකාඩු කොරෝනා රෝගීන් ගුටි කෙලගෙන 5 දෙනෙකුට තුවාල. සුජිත් හේවාජුල්ගේ තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. කන්දකාඩු COVID-19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා කියලා වැලිකන්ද පොලිසිය මේ වෙද්දී ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේ විදිහේ මේ ගුටි බැට හුවමාරුවකට ගිහින් තියෙන්නේ කන්දකාඩු විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත බවට තහවුරු රෝගීන් දෙපිරිසක් අතර තමයි මෙන්න මේ විදිහේ මේ ගුටි බැට ප්‍රහාරයක් එල්ලලා තියෙන්නේ. දැන් මේකට හේතුව විදිහට මේ වෙද්දී පොලිසිය සඳහන් කරලා තියෙන්නේ යම්කිසි බහින් බස්වීමක් දුරදිග ගිහිල්ලා තමා මෙන්න මේ ගැටුම ඇති වෙලා තියෙන මේ ගැටුමත් එක්කම මොවුන් කොසු ඉදල් ආදිය පවා භාවිත කරමින් ගුටි බැට හුවමාරු කරගත්තා කියලා තමයි මේ වෙද්දී පොලිසිය සඳහන් කරලා තියෙන්නේ. කොහොම වුණත් මධ්‍යස්ථානයේ ආරක්ෂාව බහරව හිටපු හමුදා බටපිරිසක් එකතු වෙලා මේ ගැටුම සමතේකටපත් කරා. ඔය විදිහටයි අද ලංකාදීප පුවත්පත මේ පුවත වාර්තා කරලා තියෙන්නේ ඔෂිනි. ඔව් Daily Mirror පුවත්පත වාර්තා කරනවා ඒ කාරණාව සම්බන්ධයෙන් 5 injured in clash at Kandakadu Rehabilitation Center. When contacted, Polonnaruwa General Hospital Director Specialist Dr. Sampath Tindika Kumar said none was seriously injured during the scuffle. The clash took place among patients detected at the drug rehabilitation centers in Kandakadu and Senapura. However, was brought under control by the army personnel. The cause of the clash has not still been identified and further investigations are carried out by the police. කොමුණත් දැන් මේ තුවාලකරුවන්ගේ තත්ත්වය මේ වෙද්දී බරපතල නැහැ කියලා පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික් කුමාර මහතා සඳහන් කරනවා. නමුත් දැන් මේ වෙද්දී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 279 දෙනෙක්. දැන් මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඇතුළත් වූ කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් කොමුණත් ගැටුම සම්බන්ධයෙන් මේ වෙද්දී පරීක්ෂණත් ආරම්භ කරලා තියෙනවා කියලා තමයි අද පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. එක්කම අපි බලමු මේ වෙද්දී කොහොමද සමස්ත රටේ අපේ රටේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු කියන කාරණේ. මේ වෙද්දී අපේ රටේ වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2745යි. ඉන් 2064 දෙනෙකුම මේ වෙද්දී සුවය ලබා පිටව ගොස් තිබෙනවා. සහ තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 670 දෙනෙක් පමණයි. මේ වෙද්දී වැලිසර නාවික හමුදා කඳවුර ආශ්‍රිත කොරෝනා රෝගීන් සියලු දෙනාමත් ප්‍රතිකාර ලබා නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා කියලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරලා තියෙන්නේ ඔෂිනි. ඔව් ඒ කාරණාවත් එක්ක ජනාධිපතිතුමා විශ්වාසය අර දුක හිතලා ඉන්න කාරණාවක් ගැන තියෙනවා නේද අමිල? ඔව් ඊට ප්‍රථමයෙන් අපි ඒ ගැනත් කතා කරමු. ඒත් එක්කම අපි කතා කරමු දැන් මේ වෙද්දි මේ කොරෝනා සම්බන්ධයෙන්ම කතා කරගෙන යන නිසාම දැන් අපි දන්නවනේ PHI මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය දින කිහිපෙදීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ කොරෝනා සම්බන්ධ කටයුතු වලින් ඉවත් වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළා යයි පැවසෙන ප්‍රකාශයත් එක්කම දැන් මේ අයගේ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා කියලා අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම PHI හෙට සිට ලෙඩ නිවාඩු දැමීමටත් සූදානම් වෙනවා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා
වාර්තා කරලා තියෙනවා ඔෂිනි. Oh, Daily Mirror පුවත්පත වාර්තා කරනවා final decisions on PHI's action today. Speaking to the media after a meeting with the Government Medical Officers Association, Rohana said the Executive Council of Associations convened today. The union arrived at a decision to withdrawal from COVID-19 control duties following the government's failure to provide them with the legal provisions necessary to carry out their duties. කොහොමනත් දැන් අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙන පරිදි තමන්ට නීතිමය බලතල් ලබා දෙන්න ලෙස ඉල්ලා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට ආරම්භ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම මේ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැති වුණොත් එහෙම ලබන 27 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරනවා කියලා මේ වෙද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහත්මයා සඳහන් කරනවා. ඒත් එක්කම දැන් ඊයේ දවසේදී ඔෂින මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර යම් සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සාකච්ඡාවේදීත් යම් ආකාරයක දෙපාර්ශවයේ අතර මේ එකඟතාවයකට පැමිණලා තියෙනවා කියලා ආරංචි මාර්ග සඳහන් කරන යම් කරුණු සම්බන්ධයෙන් කොහොමනත් අපි බලමුද මේ කොහොමද නිවුස් ෆස්ට් ඊයේ රාත්‍රියේ 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ අපි මේ තොරතුරු ගෙනාවේ කියලා. අපේ නිලධාරි විසින් මේ කටයුතු කරද්දී මාරවිල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ස්ථානයකට ඇතුළු වීම අනවසරයෙන් ඇතුළු වීම යන කාරණයක් ඔස්සේ මේනකොට ඔහුට විරුද්ධව නඩු කටයුත්තක් සිද්ධ වෙනවා. අපේ නිලධාරියෙකුට එරෙහිව රඹුක්කන ප්‍රදේශයේදී නිරෝධායන කාර්යයේ යෙදී සිටියේදී පිහියනුමකට ලක් වුණා. ඒ වගේම අපේ නිලධාරීන් රෝගවලට නතු වුණා. මෙම කාරණා දිගින් දිගටම පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ රෝග ස්පර්ශකයන් වැළැක්වීමේ ආඥා පනත යටතේ පරීක්ෂකවරුන්ට හිමි මේ ස්ථානයට ගිහිල්ලා පරීක්ෂා කරන්න, නිරෝධායනය කරන්න, පුද්ගලයන් රෝහල්ගත කරන්න, ඒ වගේම ඔබ සඳහන් කරන නිරෝධායන සහතික ලබා දෙන්න ආදී මේ කටයුතු වලින් මේ ලංකාව මේ රෝග තත්ත්වය වැළැක්වීම සඳහා අවශ්‍ය නෛතික බලතල ලබා දෙන්න කියලා. මේ කාරණා පසෙක තබමින් සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම අදෘශ්‍යමාන බලවේග ඔස්සේ යම් යම් තොරතුරු අපෙන් ඍජුව sannivedanaya කරගන්න නැතුව කිසියම් කණ්ඩායම් වල යම් කිසි ග්‍රහණයකට හසු ඇති බවක් අපිටත් පෙනී ගියා. හෙට හෝ අනිද්දා දින තුල මෙම ගැටලුව විසඳීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් නෛතික ප්‍රතිපාදන ලැබෙන්නේ නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිකුරාදා දින ලංකාව පුරාම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. ඔබතුමාලා අද සාකච්ඡාව පැවැත්වලා මොකද්ද උනේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යකද සාකච්ඡාව තිබුණේ කොහොමද? ඇත්ත වශයෙන්ම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාකච්ඡාවක් අද පවත්වන බවට තමයි මූලික වශයෙන් දැනුම් දුන්නේ. මේ සඳහා මූලිකත්වයේ ගත්තේ මහජන සෞඛ්‍ය සේවාව භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය. ඉතින් එතුමිය මූලික වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාකච්ඡාවක් තිබෙන බවට දැන්නුවා. නමුත් ඒ සාකච්ඡාව පැවැත්වුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ. කෙසේ වුණත් මේ සාකච්ඡාවේදී යම් ධනාත්මක තත්ත්වයක් තියෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ගැටලුවට මැදිහත් පාර්ශවයක් විදිහට මැදිහත් වීම මං හිතන්නේ අනවබෝධයෙන් සිද්ධ කරන ලද එකක් බවට මෙහිදී අනාවරණය වුණා. අද වෙනකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලුව සඳහා වුන් ඉදිරිපත් කළ තිබ්බ ප්‍රධාන ගැටලුව තමයි රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය වුන්ට බාධා කරනවා කියන එක. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගැටලුවක් නිසා වුන් මේ විසඳුම ලබා දෙන්නේ නැති බව තමයි වුන් මේ වනතුරු අඟවමින් සිටපු ගැටලුව. මේ බලතල ලැබලා දීලා තියෙන සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එකතු වෙලා මේ කාරණාවට නිවැරදි උත්තරයක් ලබා දිය යුතුයි කියන එකත් මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලුව දිගින් දිගටම ඇදගෙන යාම තුළ ලංකාවේ කොරෝනා වසංගතයේ පාලනය නරක අතටපත් වෙන්නට පුළුවන්. අපේ විශේෂ සාකච්ඡාවක් තිබුණේ. නමුත් අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග අද සාකච්ඡාවක් පැවැත්වුණා. ඔවුන්ගේ සංගමේ විධායක කමිටු නිලධාරීන් සමග අපේ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒදී අපි පිටා පැහැදිලි කර දුන්නා. ඔවුනුත් පිළිගත්තා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් කියන අයගේ මඟ පෙන්වීම සහ නායකත්වයේ යටතේ සේවාවන් සැපයීම සඳහා බැඳිලා ඉන්නවා කියන එක. ඒ වගේම අපි උන්ට පෙන්ලා දුන්නා මේ වෙලාවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීම හරහා ජනතාව අපහසුතාවයට පත්වීම අපිට කොහේනි කරුණු ආවත් අපිට සේවාවන් පවත්වාගෙන යාමට රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයට සිද්ධ වෙනවා. මොකද මේක වෘත්තීය ගැටලු විසඳා ගන්න ආකාරය ඔවුන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීම ගැන අපිට ගැටලුවක් නැහැ. හැබැයි ජනතාව මේ වෙලාවේ මේ වසංගතයට ගොදුරු වෙන්න අපිට දෙන්න හැකියාවක් නැහැ කියන කාර්යයත් අපි පෙන්වලා දුන්නා. වශයෙන් විවිධ පාර්ශ්ව විවිධ මත ඉදිරිපත් කළත් මේ මොහොතේ අපි රටක් වශයෙන් අවශ්‍ය වේ යුත්තේ මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල සඳහා ඒ අවශ්‍ය සහයෝගය ලබා දී මේ නිසාම අපි විශ්වාස කරමු මේ ප්‍රශ්නේ ගැටලුව හැකි ඉක්මනින් විසඳෙවි කියලා. ඒත් එක්කම වශයෙන් දැන් මේ කොරෝනා සම්බන්ධයෙන්ම කතා කරමින් සිටින නිසා දැන් තවත් පුවතක් අරුණ පුවත්පත වාර්තා කරපු පුවතක් වෙත අවධානය යොමු කරන්නේ. මුව ආවරණ ගැන අවධානය ගිලිහීමෙන් කොරෝනා බිය තුරන් වෙලා විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම තමයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. අශිකා ජයවීර තමයි පුවත මේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේ කොරෝනා වසංගතයේ
තාම මෙරටින් තුරන් වෙලා නැති පසුබිමකදී මේ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් අපි දන්නවානේ පහුගිය දින කිහිපෙදීම කතාබහට ලක් වුණා මුඛ ආවරණ අනිවාර්යෙන්ම පැළඳිය යුතුයි පොදු ස්ථානවලදී සහ ගමන් බිමන් යන සෑම අවස්ථාවකදීම කියලා. නමුත් මේ වෙද්දී ජනතාව ඒ කෙරෙහින් යම් තාක් දුරට ගිලිහිමින් පවතිනවා. ඒ නිසා දැන් මේ කොරෝනා සම්බන්ධයෙන් තියෙන බිය මේ වෙද්දී යම් තාක් දුරට ගිලිහිමින් තිබෙනවා කියලා තමයි විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රමස මහතා සඳහන් කළා තියෙන. කොහොම වුණත් හැකි Tamanට හැකි සෑම අවස්ථාවකදීම මේ මුව ආවරණ පාදින ලෙස තමයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. ඔව් මව්බිම පුවත්පත වාර්තා කරනවා කොවිඩ් ගැන වැරදි පුවත් දෙන මාධ්‍යයක් ගැන ජනාධිපති නොසතුටින්. වැරදි සංඛ්‍යා දත හුවා දක්වමින් COVID-19 රෝග තත්ත්වය පිළිබඳව එක් මාධ්‍ය ආයතනයක් මගින් පළ කරන පුවත් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි අසතුටකින් පත්වන බව රජයේ ආරංචි මාර්ග පවසනවා. ඒත් එක්කම සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා President disappointed with misleading COVID-19 news. President Gotabaya Rajapaksa is apparently disappointed with news published in a certain media organization about the COVID-19 situation in the country, which had apparently cited incorrect figures, government sources said. ඒත් එක්කම දැන් මේ කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක මේ ගුවන් ගමන් යම් තාක් දුරට සීමා කිරීමට සහ මේ తాවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන්නේ ඒ සම්බන්ධයෙන් පුවතක් අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. නැවතුන ගුවන් ගමන් පිරිසකට විවෘතයි. නයන තරංග ගමගේ තමයි මේ පුවත වාර්තා කරලා තියෙන්නේ. මේ දැන් කොවිඩ් වෛරස් තත්ත්වයක් එක්ක తాවකාලිකව අත්හිටුවන ලැබූ ගුවන් ගමන් තෝරාගත් මගින් පිරිසකට පමණක් යලි විවෘත කිරීමටයි සූදානම් වෙන්නේ. ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රිකයින් අන්තර්ජාතික සංවිධානවල නිලධාරීන් ආයෝජන මණ්ඩලවලට අදාළ පුද්ගලයන් නාවිකයින් සහ හමුදා නිලධාරීන් නැවත ලංකාවට ගෙනීමට හැකිවන පරිදි සීමිත ගුවන් ගමන් වෙනුවෙන් මේ වෙද්දී අවසර ලබා දීලා තියෙනවා. කොහොම වුණත් දැන් මේ කොරෝනා සම්බන්ධයෙන් මේ විවිධ රටවල වෙසෙන අනෙක් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩසටහන තවදුරටත් ඒ ආකාරයෙන්ම අත්හිටවල තියෙනවා කියලා තමයි මේ වෙද්දී ජයනාත් කොල්මගේ මහත්මයා සඳහන් කරන්නේ. ඒ අතරතුර දැන් මේ ජූලි 15 වෙනිදා ඉඳන් ආයෙත් මේ ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත වෙලා තිබුණේ. නමුත් ඒවත් තවදුරටත් తాවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළා තියෙනවා. මේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් එක්ක. ඔව් தினකරන් පුවත්පත වාර්තා කරනවා මැති ඒ සම්බන්ධයෙන්ම தேர்தல் சட்டத்தை மீறுவோர் பிரஜாமூலை இலக்க நேரிடும் ඒ කියන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් මූලික අයිතිවාසිකම් විනාශයට මුල පුරයි කියලා දෙමළ තිනකරන් පුවත්පතේ වාර්තා කරනවා. ඒත් එකම වශයෙන් දැන් මේ පාසල් සම්බන්ධයෙන්ුත් පහුගිය දවස්වල කතා වුණා. දැන් ඔන්න ලබන සඳහා ඉඳන් ආයෙත් මේ 11 12 13 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වෙනවා. අද පුවත්පත් වාර්තා කරලා තියෙන පරිදි සඳුදා ආරම්භ වෙන 11 12 13 ශ්‍රේණි සවස් 3:30 දක්වා. දැන් මේ විදිහට ආරම්භ වෙන පාසල් ලබන සඳුදා 27 වෙනි සඳුදා ආරම්භ වෙන පාසල් සවස් 3:30 දක්වා ඉගෙනීම් කටයුතු සිදු කිරීම සඳහා මේ වෙද්දී අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දීලා තියෙනවා. මේ සියලු කටයුතු සිදු විය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන්නේ නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව කියලා තමයි මේ වෙද්දී සඳහන් කරලා තියෙන්නේ. ඒ අතරතුර දැන් මේ 11 12 13 වන ශ්‍රේණි වලට අදාළ ගුරුවරුන් හැර වෙනත් ගුරුවරුන් පාසලට පැමිණීමත් අවශ්‍ය නැහැ කියලා මේ වෙද්දී අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරලා තියෙනවා. ඒ අතරතුර අනෙක් පාසල් වල අනෙක් ශ්‍රේණි ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ අගෝස්තු 10 වෙනිදා සිටයි. ඔව් පාසල් එහෙම වෙද්දී පෙර පාසල් සම්බන්ධව ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශයක් කරනවා. ඔව් Daily News පුවත්පත වාර්තා කරනවා preschools to reopen in August. A cabinet decision has been taken to reopen all preschools in the country from August 1st. Health Minister Pavitra Vaniyarachchi said. ඔව් ඒ කියන්නේ අගෝස්තු 1 වෙනිදා ඉඳන් පෙර පාසල් ආයත් විවෘත කරනවා කියලා තමයි කියන්නේ. කොහොමවත් මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ දවස්වල මෑත කාලේ විශාල වශයෙන් අවධානයට ලක් වෙලා තියෙනවා. ඒ අතරතුර කොහොම හරි මේ උසස් පෙළ විභාගයේ සහ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙන දින වකවානු පිළිබඳව ආයත් අපි දන්නවා පහුගිය දවසක අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරා මේ දවස් කොහොමද පැවැත්වෙන්නේ කියලා. ඒ ආකාරයට අද පුවත්පත් මේ කොරෝනා සම්බන්ධයෙන් මේ තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඔෂිනි ඒත් එක්කම අපි යමු අද දවසේ කොහොමද ප්‍රධාන පුවත්පත් මේ වාර්තා කරලා තියෙන තවත් ප්‍රධාන පුවතක් වෙත. දැන් අපේ රටේ ප්‍රධාන වශයෙන් අපි දන්න මේ පාතාල කාලි සමාජිකින් කවුද ඔෂිනි? අංගොඩ ලොක්කා, කොස්ගොඩ තාරක. ඔව්. ඒ වගේ අපි දන්නවනේ මේ වගේ පාතාල කාලි සමාජිකින් රැසක් තියෙනවා. දැන් මේ අංගොඩ ලොක්කා පිළිබඳ අලුත් පුවතක් වාර්තා වෙනවා. අපි මේ පුවත කියමු. මේ කෙටි විරාමයෙන් පස්සේ. ඔබේ හඬි සෑම පුරවැසියෙක්ම වාර්තා කරනවා. Latest development in the Sri Lankan business landscape.
the latest information on the Sri Lankan and the global economy. The information that matters to you and the business decision makers of this country. This is the show where we listen to the voices that matter. පිම්පාටේ සුදු මුනේකෝ කුරුකුරන බඩු රෑනේකෝ ඔයා ඊළඟ ඉලෙක්ෂන් එකට ඡන්දෙ ඉල්ලන්නකෝ. What the hell is going on here, man? ලාරා ඔයගොල්ලෝ අහලා තියෙනවද අනංග දේව අර බිල්ඩින් කොන්ට්‍රැක්ට් කරන මහත්තයා අර බාලාන හාද get out man. Yes boss. සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8:30ට. ඔබ නැවතත් පිටු අතර සමගිය. ඔව් මොකද මිලා ඉස්සලා අංගොඩ ලොක්කා ගැන කියනවා කිව්වේ? අංගොඩ ලොක්කන්න අද දවසේදී පුවත්පත් කිහිපයක්ම ප්‍රධාන පුවත් ඉදිරිපත් කරලා තියෙනවා. අද අරුණ පුවත්පත මෙන්න මේ විදිහට මේ පුවත වාර්තා කරලා තියෙන්නේ. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ඝාතනය කළාද? බුද්ධි අංශ පරීක්ෂණ. දැන් ප්‍රධාන පෙළේ අපරාධකාරී සමාජිකයෙකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී අපිරහස් ලෙස මරණයට පත්ව ඇති බවට බුද්ධි අංශයේ ලතොරතුරත් එක්ක මේ වෙද්දී බුද්ධි අංශ විමර්ශන ආරම්භ කරලා තියෙනවා. කොහොම වුණත් දැන්ට ලැබී තිබෙන තොරතුරු වලට අනුව විෂ ශරීරගත වීමකින් මේ විදිහට අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය ගියා කියන කාරණේ තමයි මේ වෙද්දී සඳහන් කරලා තියෙන්නේ. කොහොම වුණත් දැන් යම්කිසි අයෙක් මොහුට මේ වස ලබා දීලා තියෙනවා කියලා තමයි මේ වෙද්දී මේ බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තියෙන මේ විදිහට මේ විස දීලා යයි මේ තොරතුරු මේ විදිහ අනාවරණය වෙලා තියෙන්නේ අංගොඩ ලොක්කාගේ සමීපතමේකු ලෙස වැඩ කරපු පාතාලකාලී සමාජිකයෙක්ගේ බිරිඳක් විසින් ඇය හා සමග මේ අංගොඩ ලොක්කාගේ යම්කිසි අනියම් සම්බන්ධයක් පැවතුණා කියලාත් මේ වෙද්දී තොරතුරු වාර්තා වෙලා තිනවා. කොහොම හරි මේ කාන්තාවන් සම්බන්ධයෙන් නැති වූ ගැටුමක් දුරදිග ගිහිල්ලා මේ විදිහට වස ලබා දීලා කියලා තමයි අද පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වෙද්දී කරගෙන යනවා කියලා තමයි අද පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. ඔව් මව්බිම පුවත්පත වාර්තා කරනවා අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ඝාතනය කරයි. චාමරාමර සූරිය තමයි පුවත වාර්තා කරන්නේ. පාතාල නායකයෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා කිසියම් විෂක් ශරීරගත කර ඉන්දියාවේ බැංගලෝරෙහිදී ඝාතනය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන්ම සිලෝන් ටුඩේ පුවත්පතත් වාර්තා කරනවා අංගොඩ ලොක්කා murdered in Bangalore. මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා අංගොඩ ලොක්කා has been poisoned to death in Bangalore, India. ඒත් එකම දැන් මේ අංගොඩ ලොක්කා මීට මාස ගානකට පෙර ඉන්දියාවේදී මේ ලොරියක හැප්පිලා මිය ගියා කියලත් මේ වෙද්දී පහුගිය කාලේ තොරතුරු අනාවරණය වුණා. නමුත් දැන් මේ මරණයත් එක්ක අංගොඩ ලොක්කාට අයත් මේ දේපල බෙදා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කොහොම වුණත් දැන් මේ අංගොඩ ලොක්කා මේ මෙහෙම ඝාතනය වෙලා කියලා ප්‍රචාරය කරලා ඔහු වෙනත් යුරෝපීය රටකට පැන යාමට සූදානමක් තියනවාද කියලාත් මේ වෙද්දී බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ඊයේ කොහොමද නිවුස් ෆස්ට් වාර්තා කරේ කියන කාරණාව බලන්න සූදානම්. පසුගිය දින කිහිපේ පුවත්පත් වාර්තා කළේ කොස්ගොඩ තාරක හික්කඩුවේ පොඩි ලැසි සහ පිටිකල කැවුමා නමින් හඳුන්වන පාතාලකල්ලි සමාජිකින් පිරිසක් මේ තර්ජනය කර ඇති බවයි. අප මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමර්ශනය කළා. මද්‍රව්‍ය ජාවාරම මිනි මැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාලකල්ලි නායකයින් හා සමාජිකයින් 30කට ආසන්න පිරිසක් මේ වන විට ගාල්ල බූස්ස බන්ධනාකාරයේ විශේෂයෙන් සකස් කළ ඒකකයක රඳවා සිටිනවා. මෙම ඒකකය මීට මාස 6කට පෙර සකස් කර ඇති අතර එහි රඳවා සිටින වැඩි දෙනා වැලිකඩ සිට මාරු කර යවූ සංවිධානාත්මක අපරාධකරුවන්. වෙලේ සුදා කොස්ගොඩ තාරක බ්ලූ මැන්ඩල් සංක කංචිපානි ඉම්රාන් ගණේමුල්ල සංජීව ආමි සම්පත් දෙමටකොට චමින්ද පොඩි ලැසි සහ පිටිකල කැවුමා යන අන්වර්ථ නාම වලින් හඳුන්වන කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවන්ද ඊට ඇතුළත්. බන්ධනාගාරගතව සිටින පාතාලකල්ලි සමාජිකින්ගෙන් දිගින් දිගටම නිලධාරීන්ට එල්ලවන තර්ජන සොයා බැලීම සඳහා පසුගිය ජූනි මාස 26 වනදා සවස 4ට පමණ විශේෂ කණ්ඩායමක් බූස්ස බන්ධනාගාරයට පැමිණ තිබුණා. එම කණ්ඩායමට ඇතුළත්ව තිබුණේ බන්ධනාගාර පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක, බුද්ධි අංශ කොමසාරිස් තුසිත උඩුවර, බුද්ධි අංශ සහකාර කොමසාරිස් ප්‍රසාද් ප්‍රේමතිලක සහ බන්ධනාගාර අධිකාරී සිරිදා ධම්මික යන මහතුරුන් සමග විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් සහ බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක්. අදාළ නිලධාරීන් කණ්ඩායම එහි යන විටත් කොස්ගොඩ තාරක හික්කඩුවේ පොඩි ලැසි සහ පිටිකල කැවුමා තර්ජනාත්මක සොරයෙන් සිර කුටිවලට වී කෑගසමින් සිට තිබෙනවා.
නිලධාරීන් එහිදී පළමුවෙන් යොමුව තිබුණේ තුන්වන මැදිරියේ සිටි හික්කඩුවේ පොඩි ලැසී වෙතයි. උපුටා ගැනීම. මේ විදිහට රඳවා ඉන්න බැහැ අපහසුයි. මේකේ මාව හිර කරලා තිබ්බට මගේ ජාලය ක්‍රියාත්මකයි. මම මෙහෙ හිටියට මට ඕන දෙයක් කරන්න පුළුවන්. උපුටා ගැනීම අවසන්. පසුව නිලධාරීන් කණ්ඩායම කොස්ගොඩ තාරක රඳවා සිටි සිරකුටියට ගිය අවස්ථාවේ ඔහුද නිලධාරීන්ට තර්ජනය කර තිබුණා. විමර්ශන නිලධාරීන් වාර්තා කර ඇති අන්දමට ඔහුගේ තර්ජනය මේ. උපුටා ගැනීම. අපි ළඟ ඕන තරම් ආයුධ තියෙනවා, යකඩ තියෙනවා. අපිට ඔය මහත්තුරු ඉන්නතන හොයාගන්න එක සිම්පල්. බෝස්ස බන්ධනාගාර අධිකාරිවරයා දක්වා අපි මරනවා. ආරක්ෂක ලේකම්ට කියන්න. එයා මෙතනට આવොත් කියන්න තියෙන්නේත් ඒක තමයි. ජනාධිපති ඉන්නේ අවුරුදු 5යි. මට ජනාධිපති වුණත් ප්‍රශ්නයක් නැහැ. පොලිසිය වුණත් ඉන්නේ මට පල්ලහින්. එක ගමක අවුරුදු 10කට මෙහා ළමයිනුත් කාන්තාවොත් විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ගමකට මං ඒ විදිහට ගැහුවා. පොලිසිය ආයවත් මං ඒ විදිහට මරලා තියෙනවා. මට හිතුණත් මම මේකේ වහලේ කඩාගෙන යනවා. ආරක්ෂක ලේකම්ට එන්න කියන්න කතා කරන්න. උපුටා ගැනීම අවසන්. පසුව කැවුමා නමින් හඳුන්වන පුද්ගලයාද නිලධාරී කණ්ඩායමට තර්ජනය කර තිබුණා. උපුටා ගැනීම. 2012 වැලිකඩ කැරැල්ලේදී STF එක දාලා මාව මරන්න හැදුවා. දැන් මේක හිර කරලා මාව මරන්න හදනවා. STF එකට විරුද්ධව මම නඩු දාලා තියෙනවා. උපුටා ගැනීම අවසන්. බන්ධනාගාර පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රමුඛ කණ්ඩායම පැය 3කට ආසන්න කාලයක් සිරකරුවන්ගේ මෙම චෝදනා විමසා කොළඹට පැමිණ ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා රාජ්‍ය බුද්ධි අංශයේ ඇතුළු පාර්ශව දැනුවත් කර තිබුණා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද වාර්තාවක් ඉදිරිපත් කළ බවයි. මෙම සිද්ධියත් සමග බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය, බන්ධනාගාර පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක, බුද්ධ්‍යංශ කොමසාරිස් තුසිත උඩුවර, බුද්ධ්‍යංශ සහකාර කොමසාරිස් ප්‍රසාද් ප්‍රේමතිලක යන මහත්තුරුන්ගේ ආරක්ෂාව ඉහළ දැමීමටද පියවරගෙන තිබෙනවා. බූස්ස බන්ධනාගාරය ආශ්‍රිතව මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත්තේ විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර පොලිස් නිලධාරීන් යොදවමින්. මේ මොහොතේ අපි දුරකථන ඔස්සේ සම්බන්ධ කරගන්නවා බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහත්මයා. සුබ දැසනක් කොමසාරිස්තුමනි. සුබ දැසනක්. කොමසාරිස්තුමනි, දැන් මේ බූස්ස බන්ධනාගාරයේ මේ පාතාල රැඳවියන් කිහිප දෙනෙක් මේ සිදු කරපු තර්ජනයක් සම්බන්ධයෙන් මේ වෙද්දී වැඩි වශයෙන් අවධානයට ලක් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු වෙන්නේ කොහොමද? ඇත්තම මේ ගිය මාසයේ 26 වෙනිදා මේ සිද්ධිය සම්බන්ධව අප විසින් බන්ධනාගාර කොමසාරිස්තුමාව දැනුවත් කරලා ඒ පිළිබඳව ලිඛිතව කරුණු ඉදිරිපත් කරලා ඒව පොලිස් පරිතුමාට කරුණු ඉදිරිපත් කරලා ඒ අනුව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව කටයුතු කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දවස් දෙකකට පෙර බන්ධනාගාර මූලස්ථානයට ඇවිල්ලා අපගේ ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ වගේම ඒ අය නැවත බූස බන්ධනාගාරයට යනවා මේ සුමානේ දවසක. ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු ඊටම පොදින් ක්‍රියාත්මකයි කිව්වොත් හරි. ඒත් එක්කම දැන් පසුගිය කාලයේ පුරාවටම මේ වැඩි වශයෙන් චෝදනාවට ලක් වුණා මේ බන්ධනාගාරයේ තුල ඉන්න නිලධාරීන් මේ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පාතාලකාලී සමාජිකයින්ට උදව් කරනවා, සහාය වෙනවා කියන කාරණේ සම්බන්ධයෙන් දැන් මෙවැනි නිලධාරීන් සම්බන්ධයෙන් මේ වෙද්දි මොන වගේ පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින්නේ? දැන් ඔබට ආරංචි වෙන්නේ නැති ඊයේ දවසේ නීතිපතිතුමා විසින් බන්ධනාගාර අධිකාරී තුමාට මේගොල්ලේ ඇතුළු 4 දෙනෙක් වත්තඩංගුවට ගන්න නියෝග නිකුත් කරන්න කියලා මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලා සිටිනවා. එතකොට එම ක්‍රියාකාරකම් එක්ක සහ බන්ධනාගාරයට මෙම දුරකථන මත්ද්‍රව්‍ය අරන්ගිය චෝදනා ලැබපු 4 දෙනෙක් මේ කාර්යය තුළ අපි වැඩසටහනකට ලක් කරලා තියෙනවා. ඒ වගේම බන්ධනාගාර තුලින් විශාල ප්‍රමාණයේ ගිය මාසය ඇතුළත අපි දුරකථන 1100ක් ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගත්තා. දැන් ඇත්තටම කියනවා නම් බන්ධනාගාර නිලධාරීගේ හිතට දැරිලා තියෙන දැන් අර අපි කියනවානේ අර ජීවිත ෂොක් එකක්. එකපාරටම ලොකු ෂොක් එකක් වැදුනහම මිනිස්සු ඉතින් වෙනස් වෙන ගතියක් සෑහෙන දුරට 100%ක්ම නෙවෙයි 100ට අපි කිව්වොත් 85ක ලොකු වෙනසක් මේ නිලධාරීන් තුළ තිබෙනවා. ඒ අය විසින්ම හදාගත්ත එක
අපි බන්ධනාගාරයේ තුලට දේවල් අරගෙන යන්නේ නැහැ කියලා. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධාංශය, ජාතික බුද්ධ සේවාව සහ පොලිසිය බන්ධනාගාර නිලධාරීන් කෙරෙහි බන්ධනාගාර මේවට සම්බන්ධයි කෙරෙහි විශේෂ වැඩපිළිවෙලක් අරගෙන යනවා. ඒ අය විශේෂ කියන්නේ හැම වෙලේම සර්වයිලන්ස් කියන්නේ හැම වෙලේම ඒ පිළිබඳව සෝදිසියෙන් ඉන්නවා. ඒ වගේම සෝදිසියෙන් ඉන්නවා වගේම ඒ අය ගැන තොරතුරු වාර්තා වෙනවා. ඒ තොරතුරු වාර්තාවට අනුව ඒ අයගෙම ප්‍රශ්න කරනවා. මේ දවස්වල එවැනි වැඩ කටයුතු කරගෙන යනවා. බොහොම ස්තුතියි බන්ධනාගාර කොමසාරිස්තුමනි අපිත් සමග සම්බන්ධ වීමත් එක්ක අපි විශ්වාස කරමු ශිනී කියන රටේ නීතිය ආරක්ෂා කරන අපිව ආරක්ෂා කරන්න තින මේ නිලධාරීන් මේ ආකාරයෙන්ම අකුරටම මේ කටයුතු සිදු කරයි කියලා. ඒත් එක්කම මේ වැනිම තවත් පුවතක් අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඔව්. දිවයින පුවත්පත වාර්තා කරනවා මීගමුවට හිටපු බන්ධනාගාර අධිකාරිය සම්පායෝහා ජේරලා 3 දෙනෙකුට වරෙන්තු. ඒ.ජේ. අබේනායක තමයි පුවත වාර්තා කරන්නේ. මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ දීපාල් අනුරුද්ධ සම්පායෝහා තවත් බන්ධනාගාර ජේලර්වලුන් 30 දෙනෙක් වහා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මීගමුව වැඩ බලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ඉන්දික සිල්වා මහතා ඊයේ පස්වරුවේ නියෝග කරලා තියෙනවා. ඔව් දැන් මේ මීගමුව බන්ධනාගාරයේ මේ නිලධාරීන් ගැන අපි දන්නවනේ මේ කටේට යොමු වුණ ප්‍රධාන චෝදනාව තමයි මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවුවෙකුට ශ්වේතකරණයක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. ඉකුත් මාසයේ 27 වෙනිදා තමයි මේ පුවත වාර්තා වෙන්නේ. ඒ කියන්නේ මෙයාලා බන්ධනාගාරයේ තුල හිටපු රැඳවියෙකුට ශ්වේතකරණයක් ලබා දීලා ඒ හා සම්බන්ධ වුන්ට උදව් උපකාර කරා කියලා තමයි වරෙන්තු මේ කටේට චෝදනා එල්ලුනේ. කොහොම වුණත් දැන් මේ ප්‍රධාන තිදෙනාට මේ වෙද්දි වරෙන්තු නිකුත් කරලා තියෙනවා. කොහොම වුණත් මේ වරෙන්තු නිකුත් කිරීමත් එක්කම රහස් පොලිසිය තම අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බැවින් ඒ වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්න ඉල්ලලා මීගමුවේ බන්ධනාගාරයේ හිටපු අධිකාරී සම්පායෝ මහත්මයා මේ වෙද්දි අභියාචන අධිකරණයට රීට් පෙත්සමක් ගොනු කරලා තියෙනවා කියලත් මේ වෙද්දි තොරතුරු අනාවරණය වෙලා තියෙනවා ශිනි. ඔව්. අපි ඊට පස්සේ කළුතර පැත්තට යමුද අපි? ඔව් අපි කළුතර පැත්තට යන්නත් ඕන. මොකද දැන් අපි දන්නවානේ වරක් දෙවරක් තෙවරක් නෙවෙයි බොහෝ වරක් පුවත්මවපු චරිතයක් මේ තෙවරක් පෙරුම කියන්නේ. තෙවරක් පෙරුම මහත්මයා සම්බන්ධයෙන් ඊයේ තවත් පුවතක් වාර්තා වෙනවා. අපි දන්නවා පහුගිය දවස්වලම ඔහු එකාතකින් මේ මැතිවරණ කොමිසමට ගිහිල්ලා තමන් මැතිවරණ ඡන්ද ලබා ගැනීම ක්‍රියාවලින් ඉවත් වෙනවා කියලා සඳහන් කරා. ඊට අමතරව ආය විවිධ උද්ඝෝෂණ වලට ගිහිල්ලා කෑ ගහනවා ෆෝන් එකෙන් එක එක නිලධාරීන්ට වීම දෙන්න සම්බන්ධ කොරෝනා කාලෙදිත් ඒ වගේ සිද්ධියක් සම්බන්ධව වාර්තා වෙනවා. ඔව් ඒ වගේ සිදුවීම් ගණනාවකට සම්බන්ධ වුණා. ඒත් එක්කම දැන් මේ වෙද්දි ඔන්න තෙවරක් පෙරුම මහත්මයා ඉන්නේ කොහෙද? රෝහලේ. ඒකට හේතුව තමයි තෙවරක් පෙරුම මහත්මයා මේ සිදුවන මේ බහින් බස්වීමක් දුරදිග ගොස් සිදුවන මේ ගැටුමකින් තුවාල ලැබලා මේ වෙද්දී ඔහු ඉන්නේ කළුතර රෝහලේ. කොහොම වුණත් ඔහුට යම්කිසි ආකාරයක ශල්‍ය කර්මයක් සිදු කිරීමටත් මේ වෙද්දී සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි කාරණාව මේ වෙද්දී අනාවරණය වෙලා තියෙන්නේ. මාර්ග කොන්ත්‍රාත් සමාගමක සේවකීන් පිරිසක් සමග ඇති කරගත් ආරවුලකින් තමයි මේ වෙද්දී මේ පාලිත තෙවරක් පෙරුම මහත්මයා තුවාල ලැබලා තියෙන්නේ. ඔහු කළුතර නාගොඩ රෝහලේ තමයි ප්‍රතිකාර ලැබමින් ඉන්නේ. අපි බලමු ඉතින් මේ ඉදිරි කාලයේදී තවත් පුවත් මවයිද කියලා තෙවරක් පෙරුම මහත්මයා. ඔව් දිවයින පුවත්පත වාර්තා කරනවා කළුතර පානීය ජල ව්‍යාපෘතියේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ගිය තෙවරක් පෙරුම පහරකා රෝහලේ. අපි බලමු මේ සම්බන්ධයෙන් කොහොමද ඊයේ රාත්‍රියේ නිවුස් ෆස්ට් 7 ප්‍රධාන ප්‍රතිපකාශයත් අපි මේ පිළිබඳ තොරතුරු වාර්තා කරා. දිගින් දිගට මොකද අපි තෙවරක් පෙරුම මහත්මයා මේ පුවත් මවන චරිතයක් රස කතා ගොඩක් කියනවා. ඒ සම්බන්ධයෙන් අපි තොරතුරු වාර්තා කරමින් හිටියේ. ඒත් එක්කම දැන් මේ දවස්වල වැඩි වශයෙන් අවධානයට ලක් වෙන ප්‍රධානම කාරණය තමයි මේ කුරුණෑගල රාජසභා මණ්ඩපය. අද පුවත්පත් කිහිපයක් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා ශින අපි කියමු. අමිල ඔයා පටන් ගන්න. දැන් මේ බන්ධනාගාර මේ කුරුණෑගල රාජසභා මණ්ඩපයේ සම්බන්ධයෙන් අගමැතිතුමා කමිටුවක් පත් කළා. මේකේ මේ සිදුවන අනවසර මේකේ ඉදිකිරීම් කටයුතු මේ විනාශ කිරීමත් එක්ක ඒ වාර්තාව ඊයේ දිනේදී ලබා දුන්නා කියලා මේ වෙද්දී අනාවරණය වෙලා තියෙනවා. අගමැතිතුමාට මේ වාර්තාවේ යම්කිසි ආකාරයක නිර්දේශ සහ ඔවුන් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශ කිහිපයක් මේත් එක්කම මේ සම්බන්ධයෙන් මේ වැරදිකරුවන්ට ඉදිරියේදී කඩිනමින් නීතිමය පියවර ගන්න විදිහට තමයි මේ වෙද්දී ඒ අදාළ වාර්තාවේ තොරතුරු සකස් කරලා තියෙන්නේ. දැන් ඔයා දන්නවද මේ අන්තර්කාලීන වාර්තාවේ තියෙන කරුණු මොනවද කියලා? කරුණු කිහිපයක් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔව් කරුණු පහක් තියෙනවා. කෙටියෙන් මෙහෙම සඳහන් කරෝතින් ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදු වී ඇත්තේ පියස්සේ කොටසකට හා ජනේල් වලට බැවින් එම කොටසේ පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව ඇති බව මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොල් ඇතුළු ගොඩනැගිලි ద్వරය සුරක්ෂිතව ඇත. එම නිසා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති නිසා සංරක්ෂණ සැලසුම් සකස් කර ඇති නිසාත් එම පැරණි ගොඩනැගිල්ල පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතිනවා. එබැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතු බව
මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගන්න තමයි දෙවනි කරුණාවෙන් සනාථ කරන්නේ. මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය යෝජනා කරනවා. එතෙකම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගන්න ඕනි. විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දිය යුතුයි. මේ විදිහට තමයි කරුණු ටික වාර්තා කරන්නේ මේ වාර්තාවේ. අපි බලමු කොහොමද මේ පුවත නිවුස් ෆස්ට් ඊයේ රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී ගෙනාවේ කියලා. කුරුණෑගල පිහිටි දෙවන බුවනකබාහු රජුගේ රාජසභාව පැවති බව කියන ස්ථානයේ පසු කාලයක ඉදිකළ ගොඩනැගිල්ලක් පසුගියදා නගර සභාව කඩා බිඳ දමා තිබුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට විශේෂ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. මෙම පංච පුද්ගල කමිටුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිද්ධිය පිළිබඳ අන්තර්කාලීන වාර්තාවක් අගමැතිවරයාට බාර දුන්නා. ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ පියස්සේ කොටසකට හා ජනේලවලට හානි වී ඇතැයි කමිටු වාර්තාවේ සඳහන්. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ එම කොටස පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාවක් ඇතැයි කමිටුව සඳහන් කර ඇති බවයි. පිටුපස කොටස මුළුමනින්ම විනාශ වී ඇති නමුත් එහි ගඩොල් හා බාල්ක සුරක්ෂිතව ඇති බැවින් එය නැවත යථා තත්ත්වයට පත් කළ හැකි බවද කමිටුව පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවරගෙන සංරක්ෂණයට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගත යුතු බව නිර්දේශ කර ඇති කමිටුව යෝජනා කරන්නේ මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරාගත යුතු බවයි. මේ විදිහට මේ විනාශ වෙලා තියෙන අපේ රටේ ජාතික සම්පත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන කොහොම වුණත් මේ සම්බන්ධයෙන් අද දවසේදී පුවත්පත් කාටුන් වලත් තොරතුරු සඳහන් වෙනවා. බලමු පංකජ රුවින්දගේ සරදම් කාටුනේ වෙතයි මුලින්ම අවධානය යොමු කරන්නේ. පුරාවිද්‍යා ලොක්කගාව හඬපට තියනවලු. හිරුනිකා කතා කරලා නැහැනේ කියලා තමයි කියන්නේ. ඔය කායකාගේ හඬපට ඉදිරියට මේ මැතිවරණ කාලෙත් එක්කත් ඉදිරියට එයි කියලා තමයි අපිට කියන්නට තියෙන්නේ. ඒත් එක්කම හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ වෙතයි අවධානය යොමු කරන්නේ. එජාප මීළඟ නායකත්වයට නවීන්, දයා, රවි තුන්දෙනාම සටන් කරනවලු සර්. කවුද යකෝ සටනෙන් මගේ නම කැපුවේ? මෙහිම අහන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්මයා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අපි දන්නවා මොනවා කරත් මේ සටනේ නම් අනිවාර්යෙන්ම පෙරමුණේ ඉන්නවා. ඒත් එක්කම අපි බලමු තවත් කාටුනයක් වෙතයි අවධානය යොමු කරන්නේ. MD වීරරත්නගේ මරිසිපාල කාටුනේ වෙතයි අවධානය යොමු කරන්නේ. අගමැති කියනවා එයාලගේ රචයක් යටතේ රටේ දේපල කිසිවෙකුටත් විකුණන්නේ නැහැලු. එහෙම විකුණන අයත් ඉන්නවද? ඔය විදිහට යන්නේ අපි දන්නවා. ඉතින් කවුරුත් රටේ සම්පත් විකුණපු ඒවා දැන් අමතක වෙලා තියෙන විදිහට අද දවසේදී කාටුන තොරතුරු වාර්තා කරලා තියෙනවා ශිනි. ඔව් අපි සූදානම් ජාත්‍යන්තර පුවත්පත් කිහිපයක තොරතුරු වාර්තා කරන The Guardian, Straits Times, Bangkok Times වගේ පුවත්පත් කිහිපයක තොරතුරු වාර්තා කරන්න සූදානම්. ඒත් එක්ක අපි දැන් කෙටි විරාමයකට යමු. Hello everyone, hope you're all doing well. ඔයාලට බයනෙට පෙන්නන්නකෝ. Okay, I'll take this. ඔය පොඩි නියම් රින් එකක් වගේ දීලා සතුට වෙනවනේ. ඔය boy, I am a sad boy, welcome Hi, Jabba. රෝබයි හෙට සවස 5ට මතකයේ රැඳෙන අලුත් දේවල් හිතේ එකතු කරගන්න අපි යමු පිටු අතරට. ප්‍රජාතන්ත්‍රවාදයේ මිල අධිකයි. Beauty treatments are back along with gyms, swimming and sports. පෞද්ගලික වාහනවල අපේක්ෂක ස්ටිකර් බැන වහා ඉවත් කරනවා. 85% gets in 45 plus age bracket. ඒක 90ට අඩු නම් විදුලි බිලට 125ක සහනයක්. මක්කලයි පදුක්කුම් පොදුප්පෙයි ඔරු පෝදුම් කායවිඩ පෝදුලිත් වේ. තොරතුරු කියන්න. තේ කතරම් වාඩි වෙන්න. පිටු අතර සඳුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 6:45ට. Latest development in the Sri Lankan business landscape. The latest information on the Sri Lankan and the global economy. The information that matters to you and the business decision makers of this country. This is the show where we listen to the voices that matter. ඔබ නැවතත් පිටු අතර සමගින්. අශ්විනී අපි බලමුද කොහොමද ජාත්‍යන්තර පුවත්පත් අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ කියලා? ඔව්. The Guardian පුවත්පත වාර්තා කරනවා California sees record daily cases as global infections top 15 millions.
තත්ත්වය බරපතල වෙනවා. COVID-19 වසංගතයෙන් ආසාදිතයන් සංඛ්‍යාව තව තවත් වැඩි වෙන බව තමයි ගාඩියන් පුවත්පත වාර්තා කරන්නේ. Bangkok Post පුවත්පත වාර්තා කරනවා COVID success story. The World Health Organization has chosen Thailand and New Zealand for its documentaries on successful models of handling and curbing COVID-19. The Straits Times පුවත්පත වාර්තා කරනවා the daily increase in new coronavirus infections in Hong Kong jumped on Wednesday, July 22nd, prompting regulators to mandate the public to wear face mask in indoor public venues. Hong Kong පැත්තෙන් අපිට වාර්තා වෙන්නේ ගමන් කරන සෑම තැනකම මාස්ක් එක පැන්දගෙන යන්න කියන කාරණාව සම්බන්ධයෙන්. පුවත්පත් වාර්තා කරලා තියෙන විදේශ පුවත් වෙතත් අවධානය යොමු කරන්න ඕනේ. යෝෂිනේ ඊට ප්‍රථමයෙන් අපි තවත් පුවතක් වෙත අවධානය යොමු කරමු. දැන් අපි දන්නවනේ මේ කොළඹ මේ වරාය නැගෙනහිර පර්යන්තයේ ඇති වුණ සිද්ධියක් එක්ක පහුගිය කාලේ පුරාවටම උපවාස පැවැත්වුණා. අපිට මතක අර ජැටිය උඩ නැගලා උපවාස කරපු ආකාරය. දැන් මේ සේවකීන් ආයෙත් උද්ඝෝෂණයක් කී ආරම්භ කරා. මේකට හේතුව තමයි දැන් මේ කොළඹ නැගෙනහිර වරාය පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය මගින් ආරම්භ කරන්නයි බල කරලා තමයි මේ විදිහට මේ සේවකයෝ උද්ඝෝෂණයක නිරත වුණේ. මේ සඳහා වරාය වෘත්තීය සමිති 23ම සමාජිකයින් එක්ව සිටියා. ඔවුන් ඊයේ සිට මේ සතිය කළු පටි සතියක් විදිහටත් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. මොකද ඔවුන් කියන්නේ දැන් මේ කොළඹ වරාය ගැන අපි පහුගිය කාලේ පුරාවටම කතා වුණා. මේ වරාය වෙනත් රටකට විකුණන්නට යනවා. මේ වරාය ඇතැම් කොටස් විකුණලා තියෙනවා මේ වෙද්දිත් කියන කාරණේ. ඒත් එක්කම දැන් ඔවුන් කියන්නේ අපේ තියෙන ජාතික සම්පතක් තමයි මේ වරාය කියලා කියන්නේ. ඒ නිසාම මේ වරාය රැක ගන්නට Taman හැකි උපරිමයෙන්ම කටයුතු කරනවා. ඒ සඳහා ඕනම ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වෙනවා කියලා තමයි ඕන් තොරතුරු ගේන්නේ. අපි මේ පිළිබඳව මේ රාත්‍රී 7 නිවුස් ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ තොරතුරු ගෙනාවා. අපි බලමු කොහොමද ඒ තොරතුරු ගෙනාවේ කියලා. අද දහවල් 12:20ට පමණ කොළඹ වරාය පරිශ්‍රයට එක් වූ සියලුම වරාය වෘත්තීය සමිති සිය ඉල්ලීම් ඇතුළත් පෝරු ප්‍රදර්ශනය කරමින් වරාය චෛත්‍ය වටරවුම දක්වා පැමිණියා. එතනින් පස්සේ අපි අපේ නායක හාමුදුරන්ගේ උපදෙස් අනුශාසනා මතයි වැඩ කරන්නේ. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද විරෝධතාව පැවති ස්ථානයට වැඩම කළා. උන්වහන්සේගේ වැඩම කිරීමෙන් අනතුරුව පිරිස ආගමික වතාවත්වල නිරත වූයේ මෙලෙසින්. අපි පහුගිය කාලේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමග සාකච්ඡා කරලායි මේව කළේ. එතුමන්ගේ උපදේශ අනුශාසනා මතයි මේක දැන් ටික ගෙනාවේ. අද මේ වෙනකොට එතුමන්ම දාලා තියෙනවා කැබිනට් පත්‍රිකාවක් මේක වෙන්දේසි කරන්න නැත්නම් විකුණන්න නැත්නම් සමාගමක් කරන්න. අපිට තියෙන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ අහනවා අපි කවුද මේකට බලපෑම් කරන්න කියලා. අද මේ වෙනතුරු කිසිදු උත්තරයක් නැහැ. ඉන්දියාවේ බලපෑමකට මෙහෙම කරනවා නම් මේ ලංකාවේ අනාගතයේ විනාශයි. නූපන් දරු පරම්පරාවේ අනාගතයේ විනාශයි. මේකේ මෙවුන් පටන් ගත්තොත් මේකේ ලාභය අවුරුද්දට බිලියන 50ක් භාණ්ඩාගාරයට හොයලා දෙනවයි කියන පොරොන්දුවක් දෙනවා කරුණායක ආම්තුරුනේ. මේ සටනට බැස්සේ ජීවිත ඕනනම් ජීවිත උනත් දෙන්න අපි සූදානම්. ECT එක වෙනුවෙන් කැබිනට් පත්‍රිකාව යාපාලනයෙන් දැම්මත් එකයි කැබිනට් පත්‍රිකාව ජොන්සන් ප්‍රනාන්දුගේ අමාත්‍යංශයෙන් දැම්මත් එකයි. ඒක පරාජය කිරීම වෙනුවෙන් පෙළගැහිලායි තියෙන්නේ. අනිවාර්යෙන්ම පරාජය කරනවා කියන එක අපි මේ වාර්තාවේදී කියනවා. මේ මැතිවරණයේදී ඡන්ද පොරොන්දුවක් හැටියට අග්‍රාමාත්‍යතුමාට එවැගේම ජනාධිපතිතුමාට මේක පැකිලෙන්නේ නැතුව ලිඛිත පොරොන්දුවක් වාම ලබා දෙන්න. මොකද මේ ලිඛිත පොරොන්දුව මත තමයි අපි ඉදිරියේදී හැසිරෙන්නේ. අපේ ඇමතිතුමා කියනවා ඒ පුරාවස්ත ගලවපු ඒ නගරාධිපතිතුමාට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ, මයිල් ගහක් හොලවන්න දෙන්නේ නැහැ කියලා. මම ගරු ඇමතිතුමාට කියනවා එහෙනම් ගරු ඇමතිතුමනි නැගෙනහිර පර්යන්තය විජාතිකයන්ට දෙන්න යනවනම් ඔබතුමාගේ මයිල් ගහක්වත් ඉතුරු කරන්න මේ වරායේ ජාතික දේපල විකුණලා නිරයට යන්න සූදානම් වෙන්න එපා. මේ ECT පරියන්දේ මේ MCC කිව්සම තෙල් ටැංකිය ටික සහ රටේ සම්පත් විජාතිකකරණය කරන්නේ නැහැ කියලා ලිඛිත පොරොන්දුවක් ඕන. එහෙම නැති වුණොත් ඡන්දෙදී අපසරණයි කියන්න වෙන්නේ. මේ මාතෘ භූමියට අයිති වනතුරු ECT පර්යන්තය කළු සතියක් සමග මේ විරෝධතාවය ප්‍රකාශ කරන්න සූදානම්. නුවණුවේ හර්ෂණය ගන්න ඊට පස්සේ ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙවෙයි. අපි වෙන්දේසි ආණ්ඩුවක් එළවලා දැම්මා. දැන් මේ අන්තිමට කරන්න තියෙනවා මුලින් කරන જાතියක් නෙවෙයි අපි.
මේ රජයෙන් අපි ඉල්ලා හිටිනවා. කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ඔබලා කවුරුත් දන්නවා මම කවුද කියලා. මම මේ වගේ ඒවට එන කෙනෙක් නෙවෙයි. මට වේදනාවක් තියෙනවා නැගෙනහිර පර්යන්තය ගැන. මම මේ ආණ්ඩුවේ කරුණාවෙන් ඉල්ලා හිටිනවා. දැම්ම ඉඳලම අපිව නරක කරගන්න එපා. කිසි දෙයක් රහස කරන්න ලේස්ති වෙන්න එපා. හැමදේම මට එනවා. කොහොම මේ රටේ නාඩි අල්ලන් ඉන්නේ අපි. දැන් මම කවදාවත් දේශපාලන වේදිකාවකට ඇවිල්ලා. හොඳයි අපිට නොසලක හිටියනම් මොකද්ද වෙන්නේ? මම ඒකටත් යන්න වෙනවා. එන්නේ ඒ තත්ත්වයට අපිවපත් කරන්න එපා. ඇල්ලේ ගුණවංශ හිමියන් අනුතුරු වගවීමක්ද කළා. අපි මේ ආණ්ඩුව හදලා දුන්නේ. ඒක නිසා අපි ගහන පොළොවල ගෙඩි වෙන අය අහුලන් ලේස්ති වෙන්නත් එපා. ආණ්ඩුවට කල් දෙනවා තව ටිකක්. ඊට පස්සේ අපි විසඳුමක් නැත්තම් පාරට වහිනවා. ළඟ මැතිවරණයක් එනවා. ඉතින් මේ අපේක්ෂකයෝ මේ ප්‍රශ්න ගැටලු ගැන අවධානය යොමු කරා නම් හොඳයි. ඒත් එක්කම අපි බලමු කොහොමද මේ දේශපාලන වේදිකාව මේ විදිහ උණුසුම් වෙලා තියෙන රස කතා ගොඩක් ඇහෙනවා. කොහොමද අද පුවත්පත් මේ දේශපාලඥයින්ගේ අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා අපි බලමු. පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් පත් කිරීමේ යුග මෙහෙවර ජනතාව තේරුම් ගත යුතුයි. විදේශ කටයුතු හා කම්කරු නිපුණතා සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියනවා. ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු එජාපයේ අලුත් වුණා. අපි දැන් කියන්නේ කළ හැකි දේ පමණයි. එක්සත් ජාතිපක්ෂ නියෝජ්‍ය නායක රවි කරුණානායක. අමු තේ දළුවලට ස්ථාවර මිලක් දීමට අරමුදලක් පිහිටවනවා. වාසුදේව නානයක්කාර කියනවා. ඇමතිවරුන්ගේ වැඩ බලන්න කාර්ය සාධක දර්ශනයක් ගේන්න chance 3කදීත් වැඩ නැත්තම් ඉල්ලා අස්විය යුතුයි. මෙහෙම කියන්නේ හිටපු മന്ത്രി උදය ගම්මන් පිළ. රිෂාඩ් බදියුදීන් කයිදාවද දේශප්‍රිය තඩකුමුඩියාද රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම දේශප්‍රියට වැළැක්විය නොහැකි. මෙහෙම කියන්නේ විමල් වීරවංශ. ජනතාව නායකුලේ දමා ඡන්ද දැහැ ගැනීම සදාචාරාත්මක නැහැ. සැක බිය නැති රාජ්‍යයක් අපි හදනවා. ඊට හොඳම ජාතික ප්‍රතිපත්තිය අපි සතුයි. ජාතික ජනබලවේගයේ අපේක්ෂක ටිල්වින් සිල්වා. මම මැති සභයට ගිය ගමන් පාසල් නොවන දරුවන් පාසල් යවන වැඩපිළිවෙලක් හදනවා. පොහොට්ටුවෙන් කොළඹට තරඟ කරන ජනක රණවක තමයි මෙහෙම කියන්නේ. ජවිපේ කියනවා වගේ මුළු 225ම ඉවත් කළ යුතු නැහැ. පරදින බව දන්න නිසා විපක්ෂය බැරි පොරොන්දු දෙනවා. මෙහෙම කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක චන්න ජයසුමන. ವಾಕುಗಳೈ ಪೆರುವಾದಕ್ಕೂ ಪೊಯ್ಯಾನ ವಾಕುಗುರೈ ವಳಂಗುವ ನಾನ್ ಇಲ್ಲಿ ඡන්දය ගන්න බොරු පොරොන්දු දෙන්නේ නැහැ. මෙහෙම කියන්නේ ඩග්ලස් දේවානන්ද. මේ විදිහටයි දේශපාලන වේදිකාවේ රස කතා ඇහෙන්නේ. ඉතින් තව ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ තවත් තොරතුරු අපිට කියන්නට හැකියාව ලැබෙයි. මොකද දේශපාලන වේදිකාව උණුසුම් වෙනවත් එක්ක. ඒත් එක්ක මොෂින අපි යමු කොහොමද අද දවසේ ක්‍රීඩා ලෝකයේ තොරතුරු කියලා. අද දිනමින පුවත්පත වාර්තා කරන පරිදි කොවිඩ් වසංගතයේ රග්බි කැලෙන්ඩරයේම වනසයි අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලිත් කල්යයි කියලා. දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි දන්නවානේ අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම විවිධ තරඟ කල්තබීමට සිදු වුණා. අපි දන්නවා ඔලිම්පික් තරඟය පවා. දැන් මේ වෙද්දී අපේ රටේ මේ වසරේදී පැවැත්වීමට අගභාගයේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන මට්ටමේ තරඟාවලි 4කටම අනුමැතිය ඉල්ලලා ශ්‍රී ලංකා රග්බි සම්මේලනය අමාත්‍යාංශයට ලිපියක් යොමු කරත් ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබිලා නැහැ කියලා තමයි මේ වෙද්දී තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. කොහොමවත් මේ වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත වෙලා තිබ්බ ජාත්‍යන්තර තරඟාවලි දෙකකට සහ දේශීය තරඟාවලි දෙකකට අවසර දීලා තමයි මේ ලියුම යොමු කරලා තියෙන්නේ. නමුත් ඒ සඳහා නිසි පිළිතුරක් මේ වෙනතෙක් ලැබිලා නැහැ. ඔව් මවබිම පුවත්පත වාර්තා කරනවා බංග්ලාදේශ ක්‍රිකට් පිළ ලංකාවේ සංචාරය කිරීමේ සූදානමක්. 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ආසියානු කුසලාන 2020 ක්‍රිකට් තරඟාවලියත් කල් දැමීමට තීරණය කිරීමත් සමග බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා තරඟ සංචාරය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නිසබ්දුන් චෞරි පවසා ඇතයි වාර්තා කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලේකම් මොහාන් පවසන්නේ හැබැයි අපිට තවම දැනුම් දීලා නැහැ කියලා. ඒත් එක්කම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ නියෝජනය කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රීපාල වීරක්කොඩි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරලා තියෙනවා. මේ සමුගැනීමට හේතුව විදිහට ඇය සඳහන් කරලා තියෙන්නේ නවක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබා දීම සඳහා සහ ඇයගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය බව පවසමින් කොහොමුණත් ඇය කියන්නේ මේ වෙලාවේ මේ වගේ තීරණයක් ගැනීම ඉතාමත් දුකයි. නමුත් ඇයට මේ තීරණයට එළඹීමට සිද්ධ වෙනවා කියන කාරණේ කොහොමුණත් ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින තරඟ 89කදී ලකුණු 722ක් ලබාගෙන තිබෙනවා. ඒත් එක්කම ඇය 2020 තරඟ 58කට සහභාගී වෙලා ලකුණු 209ක් ලබාගෙන තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පතත් වාර්තා කරලා තියෙන්නේ ඔෂිනේ. ඔව් ඒත් සමගින් අදට අපිට යන්න කාලය හරි අමිල. ඔබේ ජීවිතයට අලුත් දේවල් එකතු කරගන්න ලස්සනට සතුටින් දවස ගත කරන්න. ඔබට සුබ දවසක්.